තෙරුවන් සරණයි. සිතවිලි වලින් මිදුණු තැන අපි මෙහෙම කතා කරනවා. අපි ගිය පාරත් උදාහරණ සහිතවම මේ සිතවිලි වලින් මිදුණු තැන, සිතවිලි හරි වෙහෙස බවත් ඉන් මිදුණු තැන මහා සුවයක් පවතින බවත් පැවසුවා. ඇත්තටම ඔබ හැම වෙලාවෙම ඔබ ඉන්න ඉරියව්වට හිත පවත්වන්න පුළුවන් නම් ඔබ සිහියෙන් කටයුතු කරන්න. ඔබේ හිත නැත්තම් එක තැනක. ඔබේ කටයුතු කරන්නේ සිහියෙන් නෙමෙයි. මේ වෙලාවේ ඉන්න ඉරියව්වට ක්‍රියාවට අවදිමත් නම් මොහොතට වර්තමානට අවදි ඒ යෝගාවචරයක් නම් ඔබ යන්නේ නිවන් මගයි. තමන් තාමත් තමන් ඉන්න ක්‍රියාවට ඉරියව්වට අවදිමත් නොවේ නම් සිහිය නොවේ නම් තමන් නොදන්නවා නම් තමනුත් ඒ සිතුවිලි වල ගිලී ප්‍රපංච කොට නගනවා නම් තමනුත් සසරට ආйти කෙනෙක්. තමන් එන්නේ සංසාරෙමයි. පෘථග්ජන කෙනෙක්මයි. මේ සංසාරේ කිව්වහම අපි කතා කරන්නේ ඉපදෙන මැරෙන සංසාර චක්‍රයක් ගැන. ඒක පොදුන් පෘථග්ජන භූමිය. ඒ වගේම ලෝකෝත්තර භූමියත් කතා කරනවා අපි සංසාරයක් ගැන. ඒ එක සිතක් ඉපද නිරුද්ධ වේ, එක සිතක් ඉපද නිරුද්ධ වෙන තැන. සිතක් ඉපද නිරුද්ධ වේ, තව සිතක් ඉපද නිරුද්ධ වේ. මෙහෙම සිත් ඉපදි නැති වී යන සිත් පරම්පරාවට සංසාරේ කියනවා. ඒක සසර, ඒකත් සංසාරයක්මයි. සිතක් ඉපද නිරුද්ධ වී යන සංසාරය. මේ ලෝකෝත්තර භූමියේ ඒ සිතක් ඉපද නිරුද්ධ වී යන තැනයි ඒ සංසාරය ගැන කතා කරන්නේ. බුදුන් වහන්සේ ඇත්තටම ලෞකික භූමිය තුල දේශනා කරන දේ ලෝකෝත්තර භූමියේදී එසේ නොවන බව දේශනා කරනවා. මහණෙනි මම යමක් ලෞකික භූමියේ දේශනා කරයිද ලෝකෝත්තර භූමියේ සත්‍යක් නොවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම යමක් ලෝකෝත්තර භූමියට දේශනා කරද්ද පෘථග්ජන භූමියට ඒ සත්‍යක් නොවන බව දේශනා කරනවා. මේ ලොකු අර්ථයක් තියෙනවා. අපි කතා කරන රහතන් වහන්සේට පින්පව් නැති බව, පුඤ්ඤ පාප පහින් අස්ස කියලා. කුසල් අකුසල් නැති බව. අතරම ඊට එහා ගිය දෙයක් ඒකේ තේරුම තුළ තියෙන්නේ. රහතන් වහන්සේට කොහොමද දෙයක් නැතුව පින් කරන්නේ? දෙයක් නැතුව පව් වෙන්නේ? රහතන් වහන්සේට දෙයක් හම්බ වෙන්නේ රහත් වෙනවා කියන්නෙම දෙයක් නැති වෙනවා. තමනුත් දෙයක් වෙනවා, තමනුත් නැති වෙනවා. දෙයක් කෙනෙක් නැති වෙනවා. අපි ඒක තමයි මේ දිගටම පැහැදිලි කරගෙන ඉන්නේ. මේ සිතුවිලි වලින් මිදෙන තැන තියෙන සිතුවිලි වල තියෙන කතාව. මේ බුදුන් වහන්සේ මේ අපි ධර්මයේ තුල දකිනවා. අපි උදාහරණ පොඩ්ඩක් බලමු. භාගදේය සංඝරක්ෂිත පොඩි හාමුදුරන්ගේ කතාව. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ පොඩි හාමුදුරුවෝ සිවුරක් හදලා ලොකු හාමුදුරුවන්ට පූජා කරනවා. දැන් ලොකු හාමුදුරුවෝ ඕක පැත්තකින් තියලා මට පවන් සලන්න කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා. පොඩි හාමුදුරුවෝ පවන් සලන ගමන් හිතනවා ලොකු හාමුදුරුවෝ තරහා වෙලා මම සිවුරු හරිනවා. සිවුරු විකුණලා ඒ හදපු සිවුර විකුණලා ගන්නවා ගව පට්ටියක්. කිරි දොවලා විකුණලා ගන්නවා ගොවි පොලක්. කසාදයක් බැඳලා ළමයෙක් හදනවා. කරත්තයක් අරගන්නවා. කරත්තයක් අරගෙන ළමයාත් බිරිඳත් එක්ක යනවා ලොකු හාමුදුරුවෝ බලන්න. ඔන්න මගදී බිරිඳ අතින් ළමයා වැටෙනවා. කරත්තේ හරක දක්වපු කෙවිතෙන් බිරිඳට ගහගෙන යනවා. බලනකොට ගහලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ට පවානේ. මේ කතාවෙනුත් පේනවා වර්තමානයේ තුලින් මිදිලා සිතුවිලි කතන්දර තුල සැරිසැරීමමයි සසර කියන්නේ කියලා. වර්තමානයේ තුල ඉඳගෙන අතීත අනාගත අන්ත ඇසුරු කරමින් සිතුවිලි මවමින් රාග දේශ මොහ විඳිමින් සිතුවිලි තුලම කිමි දෙමින් සැරිසැරීමමයි
සංසාරයේ සැරිසරනවා කියලා කියන්නේ. මේ සතිය පිහිටවනවා කියලා කියන්නේ මේ මොහොතට සිත අවදි වෙනවා කියලා කියන්නේ සිතට එන සිතුවිලි දිහා සිහියෙන් නුවණින් දැකීමයි. යෝනිසෝ මනසිකාරයේ පිහිටවනවා කියන්නේත් එයමයි. වර්තමානයේට සිත අවදි කරගෙන ඒ අවදි වූ සිතින් සිතට එන සිතුවිලි දිහා බලමින් සිතුවිලි තුලට රිංගන්නේ නැතුව සිතුවිලි දිහා බලා සිටිමින් එහි සාක්ෂි කරුවෙකු බවට ඔබටපත් වෙන්න පුළුවන් නම් එතනයි සතිය. හරියට අර අහසේ වලාකුළු හමනකොට අවකාශයේ ඔහේ බලා සිටිනවා වගේ. අර අවකාශයේ අහසේ වලාකුළු ගලනකට සාක්ෂි කරුවෙකු ලෙසින් බලා සිටිනවා. හරි සුන්දර කතාවක්. මේ ධර්මයට ප්‍රවේශ වෙන කෙනා මේ සබහාදහමට ඊටාම සමීප වෙනවා. ඔහු හුදකලාව ඇලුම් කරනවා. ඔහු විචිත්‍රවත් සිතුවිලි ඔස්සේ දුවන ඒ කර්කශ තැනින් මිදිලා හරි විවේක ස්වරූපයකට එනවා. විශේෂයෙන්ම මනසින් සිතුවිලි වලින්. සිතට මහා විඩාවක් අපි දන්නවා ගිහි ජීවිතය තුළ විවිධාකාර කටයුතු කරනකොට විවිධාකාර සිතුවිලි ඔස්සේ හඹා යාම සිද්ධ වෙනවා. ඒක මහා වෙහෙසක්. හැබැයි මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණු කෙනාට මොන කටයුත්ත කරත් ඒව ගොඩාක් සිතුවිලි හදන්න නැතුව බොහොම කෙටි සිතුවිලි ප්‍රමාණයකට ඒ කියන්නේ ඒ අවශ්‍ය දේ පමණක් සිතලා කටයුතු කරන ස්වභාවයකට එනවා. එන්නේ නැත්තටම සිතුවිලි ඝනත්වය අඩු වෙනවා. ඔබට යමක් කියන්න ඕනි. ඔබ ගිහියෙක්ද? එසේනම් පණිවිඩයක් දෙන්න තියෙනවා. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සෝවාන් ඵලයමයි. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඒ සෝවාන් සකදාගාමි අනාගාමි ඵල ඒ අයුරින්මයි. වෙනසක් නැහැ. ගිහියෙක් සෝවාන් වුණත් පැවිද්දෙක් සෝවාන් වුණත් දෙකම එකයි. සෝවාන් ඵලයේ වෙනසක් නැහැ. සෝවාන් කියන්නේ ඇත්තම පුජ්‍යල භාවයේ මිදෙනවනේ. පුජ්‍යලයකුත් නැහනේ. එතන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ ස්වභාවය එකමයි. ගිහි පැවිදි කියලා නැහැ. ඔබ දන්නවා විසාකව සෝවාන් අවුරුදු 7. ඔබ දන්නවා බොහෝ අය ගිහියන් ඉන්නවා සෝවාන්. උග්‍ර සිටුතුමා අනාගාමි. ඒ වගේම ගටිකාර බ්‍රහ්මයා අනාගාමි. ඒ වගේ අපිට මේ ශාසනය තුල අහන්න ලැබෙනවා ගිහියන් සෝවාන් වෙලා ඉන්නවා, කටයුතු කරනවා. ඇත්තටම ඔබට ඒත් යමක් කියන්න ඕනි. ඔබ ගිහියෙක් නම් ඔබ උපරිමයෙන් කටයුතු කරන්න ගිහි ජීවිතය තුළ ධර්ම මාර්ගයේ උපරිමයෙන් සිත පිහිටව ගන්න. ධර්ම මාර්ගයේ ආධ්‍යාත්මික සිත පිහිටව ගැනීම ක්‍රියාවට ලොකු බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රියාව හොඳින් සිද්ධ වෙනවා. වෙන්දර වැඩිය සාර්ථක වෙනවා. ඒකයි ඇත්ත. ඒ වගේම ඔබට යමක් කියන්න ඕනි. ගිහියෙකු ගිහි ස්වභාවය තුළ කිසිදාක රහත් භාවයට පත් වෙන්නේ නැහැ. ඔබ පුදුම හිතේ මෙහෙම කියනකොට මේක කියන්න ලොකු හේතුවක් තියෙනවා. අද අරහත්ත්වයට ප්‍රකාශ කරපු ගිහියෝ ඉන්නවා අපි දැක්කා. ජාත්‍යන්තර මාධ්‍යයටත් ප්‍රකාශ කරනවා. හොඳයි. එහෙම වුණයි කියමු. අරහත් උපාසක කියලා නමුත් දාගෙන ඉන්නවා. ඒවා ඒ විදිහට ප්‍රසිද්ධ කරනවා. ඔබගෙම යමක් අහනවා. ඔබ ගිහියෙක් නම් ඔබ රහත් භාවයට පත් වුනොත් ඇත්තටම ඔබ හිතනවාද ඔබ ගිහියෙක් විදිහට ඉඳී කියලා? එහෙම වෙන්නේ නැති හේතුව කියන්නම්. මේ රහත් භාවය කියන එක එහෙම සුළුපටු දෙයක් නෙමෙයි. රහත් භාවයට පත් වුණු කෙනෙක්ට ඇයි රස්සාවක් කරන්නේ? ඔහුට එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඔහුට එහෙම අවශ්‍යතා එහෙම සිතුවිලි ඔහු සකස් කරයිද? ඔබ හොඳින් මෙනෙහි කරලා බලන්න.
ඇත්තටම ඔහුට අසනීපයක් වුණා කියමු. ඔහු අත්හැරලා දායි. ඇත්තටම ඔහුට කන නැතුණා කියමු. ඔහු ශරීර කුඩු අත්හැරලා දායි. ඔබට මේ කියන එකේ බැරෑරුම්කමක් තියෙනවා. අපි කෙසේ මොන විදිය වචන හැසිරුවත් ඒක නෙමෙයි මේ අර්ථය දකින්න. ගිහියෙක් රහත් භාවයට පත් වුනොත් ආයුෂ ඊටාම කෙටි. ගිහි ජීවිතය තුල රැඳෙන්න බෑ. විනාශයක් වෙනවා. ඔහුගේ ශරීරයේ අනිවාර්යයෙන්ම ඔහුට මේ ශරීර කුඩු රැක ගන්න ලැබෙන්නේ නැහැ. ඔහු විනාශයක් සිද්ධ වෙනවාමයි. ඒකට හේතුව ධර්මයේ තුලත් ඒක හොඳට පෙන්눔 කරනවා. ඔබ බොහෝ තැන් ඔබ දකින්න මේ ධර්ම හොඳට ස්පර්ශ කළ බලන ධර්මයේ හොඳට බලන්න. ඒ තියෙන ධර්ම කාරණා හොඳට බලන්න. එතකොට ඔබ බලන්න බාහ්‍ය දාර්ශනිකයට ඇයි මේ ගොනෙක් අනින්නේ? ඔහු ගිහියෙක් විදියටයි එන්නේ. ඔහු පැවිදි වෙලා නැහැ. ඔහු අහනවා බුදුන් වහන්සේගේ පළවෙනි වාරත් අහනවා, දෙවෙනි වාරත් අහනවා, තෙවෙනි වාරත් අහනවා. ස්වාමීනි මම මේ ඊගාව මොහොතේ නැති වෙන්න පුළුවන්. මට එක ධර්ම කාරණාවක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීනි. බුදුන් වහන්සේ තුන් වරක් ඇසුවට පස්සේ ඒ හොඳින් විමසා බලනවා. බලනකොට ඔහුගේ ආවුස නැහැ. එවලෙම බුදුන් වහන්සේ කෙටිම ධර්ම පණිවිඩේ එයයි ධර්මෝපදේශයේ රහත් භාවය ලබනවා. මේ බාහ්‍ය දාර්ශනික. දිත්තේ දිත්තමත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියන එන්නේ වචනේ. ඒක තමයි මේ ශාසනය තුළ මහා ගාම්භීරම ඇත්තටම කියනවා නම් දේශනේ. ඒක අති ගාම්භීර දේශනයක්. ඇත්තට මුළු ධර්මස්කන්ධෙම ඔතන තියෙනවා. මුළු නිවන් මගම ඔතන තියෙනවා. නිවනට අවශ්‍ය කරන සියල්ලම ඔතන තියෙනවා. ඔය පුංචි කෙටි දේශනේ තමයි ඇත්තටම මුළු කතාවම. ඒ වගේම තමයි බාහ්‍ය දාරුචීර ඒ ඊගා මොහොතේ ගොනෙක් ඇනලා මිය යනවා. ඒ කතා වස්තුව එහෙමයි තියෙන්නේ. හැබැයි අපි දකිනවා මේ කතාව ඊට වැඩිය ලොකු අර්ථයක් පස්චිම ජනතාවගේ අනුග්‍රහ පිණිස ඉදිරිපත් වෙනවා. ඒක තමයි ඇත්තටම ගිහියෙක් විදිහට රහත් භාවයට පත් වුණොත් සිද්ධ වෙන ඉරණම. මේක කියන්නේ ඒ උදාහරණ නිසාම නෙමෙයි. මේක කියන්නේ හොඳින් දුරදිග බලලා. හොඳින් මේ ධර්මකාරණා හොඳින් විමසලා බලලා ඒ වගේම මෙහි සත්‍යතාවය හොඳින් දැකලා. එතකොට අපිට තේරෙනවා ඒක. ගිහි ජීවිතය තුළ රැකෙන්නේ නැහැ. ශාසනය තියෙන්නේ වෙනුවෙනුයි. උපස්ථාන සිව්පසේ උපස්ථාන ලැබිය යුතුයි රහතන් වහන්සේට. නැතිනම් ඒ ශරීර කෝඩුව මේ මිහිපිට රැඳෙන්න අවශ්‍ය බොහෝම අඩුයි. ඒක නිසා මේ ශාසනය ඒ මහත්ඵල උතුමන්න් වහන්සේලාට විශේෂයි. මේ ශාසනය ඔවුන් රැක ගැනීම සඳහායි පිහිටවලා තියෙන්නේ. ඇත්තටම සිව්පසේ උපස්ථාන අවශ්‍යමයි. රහත් භාවය ලැබපු ඒ උතුමන්ලන්ට ඒ උතුම් ගුණධර්ම රකින්න උතුමන්ලට. හැබැයි මෙහෙම කියනකොට පොඩි ගැටලුවක් තියෙනවා. අද මේ රහත් භාවය ප්‍රකාශ කරලා තියෙන සමහර මේ කීප දෙනෙක් ඒ අය ඔක්කොම කරනවා. ඒ අය ඇත්තටම කියන්නේ විදියට ඔවුන් මුලමුදලුත් උපයනවා. ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ අයට පිරිහීමක් තියෙනවා. ඒක පැහැදිලිවම පේනවා. ඒක තියෙන්නේ කෙලෙස් පැත්තෙන්. එයාට කෙලෙස් තියෙනවා. හැබැයි ඒ අයගේ විශේෂයක් තියෙනවා. අපි නිගා කරන්න කැමති නැහැ. අපි අගෞරව කරන්න කැමති නැහැ. අපි මේ ශාසනයට ගෞරව කරනවා. අපි මේ භික්ෂුන් වහන්සේලාට ගෞරව කරනවා. කොයි විදිහෙන් අපි භික්ෂුවක් කොහොම හිටියත් අපි ඒ ගෞරවය තියන්න ඕනි. ඒකට හේතුව මේ ධර්මස්කන්ධය රැකුනේ මේ සංඝ රත්නය නිසා. එහෙමනම් ඒ ගෞරවය සංඝ රත්නයට හිමි යුතුයි. මොකද අපි මේ ධර්මපදේ නැත්තම් කොහොමද අහගන්නේ? සංඝ රත්නයේ
දිවි හිමියෙන් විවිධාකාර ගැටලු අභියෝග මැද්දේ වැටි නැගිටමින් සියල්ල මේ ආපු ශාසනයත් අපිට තියෙනවා. ඒක තුලයි මේ ධර්මයේ ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔබ දන්නවා ශාසන ඉතිහාසය දිහා බැලුවා. ඉතින් අපිට නිරායාසයෙන්ම ඒ ගෞරවය ඇති වෙනවා. අනේ මේ මහා උතුම් ධර්මයේ අපිට ලැබුණේ මේ ශාසනය නිසා නේද? බුදුන් වහන්සේ දේශනා කරපු ඒ පණිවිඩය අරගෙන ආවේ මේ සංඝ රත්නයේ නේද? අපිට ඒක දැනෙනවා. අපි ඒ ගෞරවය මොන විදිහේ අපි ඇත්තටම අපි මේ බෞද්ධ ධර්මයේ තුල ඉන්න කෙනෙක් කවදාවත් මං හිතන්නේ කිසිම වෙලාවක මේ සංඝ රත්නයට දෝෂයක් නැගයි කියලා. කොයි විදිහේ අකටයුතුකම් සිද්ධ වුණත් නිහඬ වෙනවා. ඒ තමයි මහා උතුම් ගාම්භීර ඒ බුද්ධ වචනේ වගේම තමයි මේ දේවල් සබහාදාමේ තියෙන්නේ. මේ උගන්වන්න අවශ්‍ය නැහැ කෙනෙකුට. ඒක નિરાයාසයෙන්ම සංවරත් වෙන සීලානම් කියන තැනින් ගලනවා. ඒ උතුම් හැඟීම ගලනවා. අතරම අන්‍යාගමිකයින් දොස් කියන්න පුළුවන්. විවිධාකාර දේවල් හදලා කියන්න පුළුවන්. ඕන දෙයක් කියන්න පුළුවන්. මං හිතන්නේ ධර්මය අවබෝධ කරගත්ත ගිහියෙක් හෝ පැවිදි දිවියට ආ කෙනෙක් හෝ මේ සංඝ රත්නයේට මං හිතනවා මොන විදිය වුණත් ඒ ගෞරවය දෙනවා. අපි ගිහියන් විදිහට විශේෂයෙන් මේක දෙන්න ඕනි. ඇත්තටම ගිහියෙක් මේ ධර්මයේ හොඳින් කාරණා අවබෝධ කරගත්තා නම් ඔහුට ගිහි ජීවිතය තුළ ගැටලු නැත්තම් ඔහුට තවත් මොන මේ අකටයුත්තක් සිද්ධ වෙන්නේ නැත්තම් ඇයි මගේ පැනේ මේ පුජ්‍යලික සංඥාවකින් අහන්නේ මේ පැනේ ශාසනය වෙනුවෙන් අහන්නේ ඇයි පැවිදි නොවෙන්නේ? දැන් අපි අරහත් ධම්ම කියලා අපි පැහැදිලිවම දන්නවා මේ ධර්මයේ ඉදිරිපත් කරන ගිහි ස්වභාවයෙන් ඉන්න විශේෂ මහත්මයෙක් ඉන්නවා. ආයාචනා කරන පැවිදි වෙන්න කියලා. ඔබගේ ධර්ම දැනුම නිවැරදි නම් ඔබ ඒක කරන ඔබට කියන්න අවශ්‍ය නැහැ කවුරුවත්. නමුත් ඔබගේ ධර්ම අවබෝධය තුළ ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළ දෝෂ තියෙනවා. ඒ නිසායි ඔබ පැවිදි නොවෙන්නේ. පැහැදිලිවම එය අපිට තේරෙනවා. අපිට මුකුත් තර්ක අවශ්‍ය නැහැ. අපි ඔබටත් ගරු කරනවානේ. අපි හැමෝටම ගෞරවය දෙනවා. මේ ධර්මයේ අන්තං හෝ අවබෝධ කරගත්තොත් අයෙක් අපි ඔහුට ගෞරවයක් දෙනවා. අපි ඔහුට කියන්නේ තවත් තල්ලා පොඩි කළා දාන්නේ පිරිවන්නේ. ඇයි බුදුන් වහන්සේ දෙව්දත්ත පැවිදි කරා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඔබ හොඳින් හිතන්න දැන්. එහෙමනම් මොන විදිහේ වරදක් අවඩක් සිද්ධ වුණත් මේ ශාසනය තුල ධර්මය අවබෝධ වුණොත් යන්තම් හෝ ඔහු ධර්මයේ පණිවිඩය යන්තම් හෝ නිවැරදිව ඉදිරිපත් කරයි නම් ඔහුට සමාවක් තියෙනවා. කොයි මොහොතක හෝ ඔහු ඒ සකස් කරගෙන ඔහු නිවැරදි මාර්ගයට පැමිණිලා නිවනින්ම සැනසීම ලබන්න ඕනි. අපි තල්ලා පොඩි කරලා දාන්නේ දොස් කියලා. මෛත්‍රී සිතින් කතා කරනවා. ඒ වගේම අපි බෞද්ධයින් නොවුනත් අන්‍යාගමිකයින්ට වුණත් අපි ඇත්තටම අපි මහා සංවේදී ස්වභාවයකින් බොහොම මෛත්‍රී සිතකින් කතා කරනවා. මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක්ට අන්ත දෙකක් නැහැ. හොඳින් මතක තියාගන්න. මේ ධර්මය හොඳින් අවබෝධ වුණු කෙනෙක්ට හොඳ නරක කියන අන්ත දෙක නෙමෙයි තියෙන්නේ. අඟුලිමාල දහස් ගණනක් මිනිස්සු මරනවා. ඒත් බුදුන් වහන්සේ ශාසනයට පැවිදි කරනවා. අඟුලිමාල රහත් වෙනවා. ඒ මහ රහත් උතුමන් වහන්සේ නමක් වෙන්නේ කොහොමද? දහස් ගණනක් මිනිස්සු මැරුවා නම් ඇත්ත දහස් ගණනක් මිනිස්සු මැරුවේ දෘෂ්ටියේ තුල ඉන්න කොටයි. ඔහුගේ දෘෂ්ටීන් ඔහු අතහැරියොත් සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඒ මොහොතේ සිට ඒ ක්ෂණේ තමයි චිත්තක්ෂණය හොඳට බලන්න. මේ ක්ෂණේ අලුත් නම් ගිය ක්ෂණේ පරණයි. මේ සිත මේ දැන් උපදින මේ සිත පෙර සිතට සම්බන්ධ නැහැ. අලුත් සිතක් උපදින්නේ හැම ක්ෂණයකදීම. එහෙමනම් අතීතේ මායාවක් බොරුවක් වෙනවා. ඔහු මිනි මැරුවත් එය
අතීතයේ තුල වැළලෙනවා ධර්ම අවබෝධ වෙනකොට. ඔහුට තියෙන වර්තමානයකුත් නැහැ. ඔහු ඒ දෙකෙන්ම මිදෙනවා. ඇත්තටම හොඳ නරක කියන අන්ත දෙක තියෙන්නේ යමක් දෙයක් තියෙන පුහුදුන් මෝහ ඝන අන්ධකාර පෘථග්ජන භූමියේ පිම්පව් කියන දෙකක් තියෙන එතනමයි. එතනින් තමයි හැමෝම මේ ගමනට එන්නේ. ඒක නිසා අපි එතනට ගාව යම්කිසි නිහඬව අපි එතනට කතා කරන්නේ. අපි දොස් කියන්නේ නැහැ. අප දකින්නේ මෙහෙමයි. ඇත්ත කියන්න ඕනි. දහස් ගණනක් මරපු අඟුලිමාලක් පැවිදි වෙනවා නම් අනේ අපේ හිරගෙවල් වල ඉන්න අය ඒ ක්ෂණිකව ආපු සිතුවිල්ලකින් විච්ච දෙයකින් කොහොමද ඔහුට දඬුවම් දෙන්නේ? ඊගාව මොහොතේ ඔහුගේ සිත එක නෙමෙයි නා. මේ ධර්මයේ තුල එහෙම කරන්න බෑ. ඒක නිසා මේක හරි ඇත්තටම මෙහෙම අපි කතා කරන්නේ නැහැ. එතනින් එහාට මේ මාතෘකාව ඒකට හේතුවක් තියෙනවා. මේ අපි සමාජයට අපි යම්කිසි වටිනාකමක් දෙනවා. අපි ඒ සමාජයට අනුගතව අපි ඇත්තටම අපි එතනින් තමයි ජීවිතේ අපි ගත කරගෙන එන්නේ. ඉතින් ඒක නිසා අපි දකින්න අසරණකම මුළු ලෝකෙම තියෙනවා. මුළු මනුස්ස සංහතයේම තියෙනවා. ඒ අසරණකමට අපි ඒ අසරණකම ඒ විදිහටම දකිනවා. ඒක අසරණකමයි. මේ සියල්ල නීතියේ හැම දෙයක්ම තුල අසරණකමක් තියෙනවා. හැබැයි මේ ධර්මය අවබෝධ වුණු කෙනෙක්ගේ කතාව ඊටාමත්ම වෙනස්. මේ ලෝකෝත්තර භූමියට කෙනෙක් ප්‍රවේශ වුණොත් අනිවාර්යයෙන්ම ඔහුට ගිහි ජීවිතය තුල කිසිම හේතුවක් නැත්තම් ආයාචනය කරනවා පැවිදි වෙන්න. ශාසනයට එන්න. මොකද මේ ලෝකෝත්තර භූමිය ශාසනයට තියන්න. මොකද ගැළපෙන්නේ නැහැ. ලෞකික භූමිය තුල මේ ලෝකෝත්තර ස්වභාවයට පත්වුණු කෙනෙක් රැඳෙන්නේ නැහැ. ගැළපෙන්නෙත් නැහැ, රැඳෙන්නෙත් නැහැ. අදහස් වලත් ඒ අදහස් එන්නේ නැහැ, සිතුවිලි එන්නේ නැහැ. ඉතින් එහෙව් කෙනෙක් කොහොමද මේක යැපෙන්නේ නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ මේ ශාසනය පිහිටවන්නේ. මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ මේ වටිනාකම අපිට හොඳටම දැනෙනවා. අපි සාමණේර සීල උපසම්පදා සීල ඒවා අපි ඒවා දකින්න ඕනි විදිහක් තියෙනවා. මේ විනය තුල ඔබ දැකිය යුතු කාරණයක් තියෙනවා. රහත් භාවයේ ලැබුවත් උපසම්පදා සීලයට අනුව තමන් පැවිදි වෙන්නේ යම් මොහොතද ඊට පෙර පැවිදි වූ අයට වන්දනා කළ යුතුයි. තමන්ගේ රහත් භාවය කියලාවත් නැහැ එහෙම ලොකුකමක්. ශාසනය වෙනයි රහත් භාවයේ මගඵල වෙනයි. යමෙක් රහත් භාවයේ ලැබුවා හෝ මගඵල ලාභීන් හෝ වේවා ශාසනය තුල නම් ඒ ගිහි උපසම්පදා සීලේ වස් ගණන අනුව තමන්ට වැඩිය කලින් පැවිදි වෙල වස් ගාන වැඩි කෙනාට වන්දනා කරන්න ඕනි. රහත් භාවයේ ලැබුවත් වඳින්න ඕනි. ඒ සීලය රකින්න ඕනි. ඒක නිසා අද මේ ගිහි සමාජය තුළ මේ අවබෝධය තියෙන්න ඕනි. බුදුන් වහන්සේ මේ ශාසනයේ ධම්ම විනය කියලායි පනවන්නේ. ධම්ම කියන්නේ ධර්මයේ. ඒක පටිච්ච සමුප්පාද ධර්මයේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ. ඒ තුලින් මගඵල ලාභීන් බිහි වෙනවා. ඔවුන් සියල්ල අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙනවා. නමුත් ධම්ම විනය කියලා කොටස් දෙක හොඳට දකින්න. විනය කිව්වම බුදුන් වහන්සේ දේශනා කරන්නේ රාග විනය, දේශ විනය, මෝහ විනය. මෙන්න මේ දෙකට තමයි මේ බුද්ධ ශාසනය. එතනින් අපි ශාසනය ගැන කතා කරන්නේ. හැබැයි අපි ගාව යම් මේ ධර්මය හොඳින් ප්‍රත්‍යක්ෂතාවය ලැබුවට පස්සේ සියලු කෙලෙස් ප්‍රහීන වුණු කෙනෙක්ගේ ස්වභාවය ඔය දැන් ඉන්න ඔය කෙනෙක් දෙනෙක් තුන් දෙනෙක් රහත් භාවය ප්‍රකාශ කරන අයගේ විකෘති මානසික ස්වභාව ඉදිරිපත් කරගෙන තියෙන නිසා සමහර වෙලාවට අපිට තේරෙනවා ඔවුන් හදා ගන්න ස්වභාවිකුත්. ඔවුන්ම කියනවා ප්‍රකාශ කරනවා. සමහර තැන්වලදී අපිට ඇහිලා තියෙනවා මේ ශාසනයේ වටිනාකම්. ඒ අතරම ඔවුන්ගෙම තියෙනවා හැසිරීම් වල දෝෂ. ඒවේ කෙලෙස් තියෙනවා. අධික කෙලෙස්යන් තියෙනවා සමහර වෙලාවට.
සාමාන්‍ය මිනිස්සෙකුටත් එහා ගිය කෙලෙස් පෙන්නනවා රහත් භාවය ප්‍රකාශ කරත්. ඒ කියන්නේ අවසාන මොහොතේ නිවන අර අපි කතා කරනවානේ. අපි කතා කරනවා විරාගාන්ති නිරෝධාන්ති, අපි කතා කරනවා නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියලා. මේ ශුන්‍යතාවයේ ඇතුලේ මේක තියෙන්නේ. සිතුවිලි වලින් මිදුණු තැන මේ සිත මොහොතට අවදි වෙන තැන ඒ තියෙන ශුන්‍යතාවයේ තුලයි ඔය නිබ්බිදාන්ති විරාගාන්ති මේ අනිච්චානුපස්සනාව, මේ විරාගානුපස්සනාව මේ තුල හැබැයි මේ පුජ්‍යලේ කෙනෙක් කරන දෙයක් නෙමෙයි. අපි අර කලින් දේශනාවේදී ඉදිරිපත් කළා ඥානය කොහොමද සකස් වෙන්නේ කියන එක. එතකොට ඥානය සකස් වෙන්නේ සිතවිලි වල නෙමෙයි. සිතවිලි වලට එහැන් සිතුවිලි දිහා බලන් ඉන්න ස්වභාවයක් ඥානෙ සකස් වෙන්නේ. එතකොට මේ ඥාන කියන්නේ ඇවිල්ලා මේ අභිඥා. මේ ඊටාම දියුණු තැනක්. මේ තමන්ගෙම සිතුවිලි වලින් මිදිලා තමන්ගෙම සිතේ ස්වභාවය තුළ මේ තමන්ට කේන්ති යන ඒ ස්වභාව සේරම සිතුවිලි වල තියෙන්නේ. කේන්ති යන ස්වභාවය, ඉවසන ස්වභාවය, දරා සිටින ස්වභාවය, ඒ වගේම මේක අනුකම්පා කරනවා මේ සේරම සිතුවිලි, චෛසික, චිත්ත චෛසික. නමුත් මේ අභිඥා එහෙම නැත්නම් ඥාන කියන තැන අර උද්‍යප්ප ඥාන, බය ඥාන, බයටපත් ඥාන, ආදීනවනුපස්සනා ඥාන, මුඤ්ඤුත කම්මතා ඥාන කියන ඥාන ඒ දැනෙන ස්වභාව ඒකට මේ අර අපි කියවනේ තමන්ගේ පිටට ඇවිල්ලා එළියට ඇවිල්ලා තමන් දිහා බලන් ඉන්න ස්වභාව එකක්. අන්නේ ඥාන. ඒ ඥානවල ස්වභාවය විඥාන නෙමෙයි, හිතන්න බෑ. හිතනවා නෙමෙයි, පේනවා විතරයි. හරියට නිකන් මේ අපි ඇතුලේ ඉන්නේ දැන් සිතුවිල්ල කරන්න හිතනවා. නමුත් ඥානය කරන්නේ මේ හිතන එක දිහා බලාගෙන ඉන්නවා. ඒක අති ගැඹුරුයි. තමන්ගේම ඇතුළාන්තේ මේම ඥානයක් සකස් වෙනවා. තමන්ටම මේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. තමන්ට දැනෙන්න ඕනේ ඥානය තමන්ට දැනෙනවා. ඥාන අවදි වෙනකොට ඒක මේ තමන්ට ප්‍රත්‍යක්ෂයි, සාන්දිටිකයි. ඒක දැනෙනවා. තමන්ටම දැනෙනවා. මේ තමන් දිහා තමන් බලන් ඉන්නවා, බාහිර කෙනෙක් බලන් ඉන්නවා වගේ. බලනකොට මේ මෙතන තමන්ට සිද්ධ වෙන දේවල්, තමන් කතා කරන හැටි, ප්‍රශ්න විසඳන හැටි හැම එකම බාහිරනුත් තමන් ඒ මොහොතේම තමන් දිහා බලන් ඉන්න ස්වභාවයකින් දැනෙනවා. එතකොට ඒවේ අඩුපාඩු දැනෙනවා, වැරදි දැනෙනවා, ඒවා නොවෙන්නත් කටයුතු වෙනවා. මේ ඥානය කියන එක අතිසියුම් කාරණයක්. අපි මේ කතා කරපු තැනක් දෝෂ තියෙනවා. ඒ අඩුපාඩු වැරදි කියනවා ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට මේ ඥානය තුල තියෙන්නේ තමන්ගේම ධර්ම මාර්ගය තුල ඒ සේරම සකස් වී ඥානයට අසු වෙනවා. ඥානයට අසු වෙනවා. එතනයි සත්‍ය වචනේ එන්න ඕනේ. මේ වචන හරි පරිස්සමෙන් මේ මොකද මෙතනින් එහා කතා කරන සියල්ලම මේ වචන වලින් කියන්න බෑ. මේ ඥාන අභිඥා මේව වචන වලට ගන්නෙ කොහොමද? මොකද වචන තියෙන්නේ පල්ලෙහා මට්ටමක මේ විඥාන මට්ටමේ. ඥාන තියෙන ඊට ගොඩක් ඉහළින් ඇවිල්ලා. ඒතකොට ඥාන ස්වභාවයේ සිතුවිලි ස්වභාවයම නෙමෙයි. පුජ්‍යලයක් නැහැ. කෙනෙක් නැහැ. කරන කෙනෙක් නැහැ, කරන දෙයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. මේක හුදෙක් බලා සිටිනවා වගේ දෙයක්. මේ ප්‍රශ්න වල රින් ගන්න නැහැ. එදිනෙදා කටයුතු ඒ හැම දෙයකදී මේවා තමන්ගේ වෙන්නේ නැහැ. කෙනෙක් නැහැ. හැබැයි දැනෙනවා. ඥානයක් තියෙනවා. අන්නේ ඥාන අවදි වෙන්න ඕනේ. ඒ ඥාන තුල තමයි තමන්ගේ ගමන පේන්නේ. ඒක තමයි නිබ්බිදාවෙදි තියෙන්නේ. අන්න ඔබට දෙනවා දැන් විමෝචන චිත්තං කියන තැන ඒ කියන්නේ සිතින් මේ නාම රූප දෙකෙන් මිදෙන තැන තමන්ට සිතුවිලි වලින් මිදෙන තැන ශුන්‍යතාවය තුලයි තියෙන්නේ. ශුන්‍යතාවය තුල ඉබේම යන ගමනක් යනවා. ශුන්‍යතාවය තුල ඉබේම යන ගමනක් යනවා. ඒක කරන කෙනෙක් නැහැ. තමන්ට සිද්ධ වෙනවා. ඒක තමන් කරනව නෙමෙයි. තමන්ට මේ ධර්ම මාර්ගය තුල ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා අර පීනන්නෙත් නැහැ, එකතැන නිකන් නිස්සලව ඉන්නෙත් නැහැ. මෙන්න මේ තැන තමයි මේ ශුන්‍යතාවය තියෙන්නේ. ශුන්‍යතාවය තුල බුදුන් වහන්සේ කියනවානේ මේ ඕග තරණය කියන සූත්‍රය තුල ඕගේ තරණය කරන්න මහණෙනි මෙතන පීනන්නෙත් නැහැ. එතන තව අර ඒක ප්‍රකාශ කරනවා තව ඒ සූත්‍රයේම අරගෙන ඔබට දේශනා කරන්න ඕනේ එතන පීනන්නෙත් නැහැ. ඒ වගේම මෙතන නිශ්චල වෙන්නෙත් නැහැ. නිශ්චල වුණොත් මේ ගඟේ ගිලෙනවා. පීනුවත් මේකේ දඟලුවොත් මේකේ ගිලෙනවා. දඟලන්නෙත් නැහැ, නිශ්චල වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ ශුන්‍යතාවය තුල මෙහෙම දෙයක් සිද්ධ වෙනවා.
තමන් සත්‍ය ඥානයේ දර්ශන සමාපත්තියයි තමන් ආපු පරතෝഘോഷයයි තමන් ආපු ඒ ප්‍රතිපදාවක් තියෙනවා. සිත දකිමින් මිදිමින් ඒ දියුණුව කරා ගිය ප්‍රතිපදාව තියෙනවා. අන්නේ ඒ මුලින් කරපු දේම තමයි මෙතනින් දැන් බලපාන්නේ. අනිතක තමන්ගෙම තියෙනවා ಗುಣ. තමන්ගේ අවංකකම තමන්ගෙම තියෙනවා ඒ මාන්‍ය ස්වභාවය තමයි දැන් මේ කැඩෙන්නේ අවසානයේදී. මාන්‍ය තුලද මගේ කියන හැඟීම, මගේ කියන රූප හැඟීම, මට මෙහෙම රූපයක් තියෙනවා කියන එකක් නැති වෙනවා. එතකොට මට මෙහෙම දේවල් තියෙනවා මම කියන කිසිම සංඥාවක් සකස් වෙන්නේ නැති තැනක්. එතනට එනනම් මහා පාරිශුද්ධත්වයක් තියෙන්න ඕනේ. සුද්ධාත්මය කියන ඒ ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මේක ඇත්තටම අර දිව්‍ය ස්වභාවය අවිල දිව්‍ය තලයේත් පහුවෙලා බ්‍රහ්ම තලයටත් එනවනේ. එතනටත් පහුවෙලා තමයි මෙතනට එන්නේ. ඒ කියන්නේ අපි ඒ තල පෙන්නවා ගිය වරදේශනේ. බ්‍රහ්ම තලයේ කොහොමද තියෙන්නේ, දිව්‍ය තලයේ කොහොමද තියෙන්නේ කියලා. ඔබ ඒ ශුන්‍යතාවයේ 4 5 දේශන හොඳින් අහන්න. අතරම ශුන්‍යතාවයේ 1 2 3 දේශන සියල්ලම වැදගත්. සියල්ලම මේ ධර්ම මාර්ගය ප්‍රායෝගිකව පුහුණු වෙන කෙනෙක්ට ඉතා වැදගත්. ඉතින් මෙන්න මේ කියන තැන දැන් අපි මේ කතා කරන දිව්‍ය තලයේ බ්‍රහ්ම තලයේ දැන් ඔබ ගියේ ඒ දේශන ඇහුවොත් ඔබට දැනේ දිව්‍ය තලයේ කොහොමද බ්‍රහ්ම තලයේ. දැන් සිතුවිලි නැතිව දැන් මේ එන තලයේ බ්‍රහ්ම මේ තලයේ තුල මේ සුද්ධාත්මය කියන තැන. ඒ කියන්නේ කෙලස් නැහැ. පුජ්‍යලයක් දැන් නැහැ. මොකද මේ සිත ඇති වෙනවා, මේ සිත නැති වෙනවා, ඊගාව සිත ඇති වෙනවා, ඊගාව සිත නැති වෙනවා. එතකොට මේ සිත පෙර මතකයෙන් ආවේ. පෙර මතකයෙන් ආව ඊගාව සිතත් පෙර මතකයෙන් එන්නේ. එතකොට මෙහෙම සිතක් ගගා එන හැම ශබ්දයක්, රූපයක් හැම එකක්ම පෙර මතකයෙන් එන්නේ. එතකොට ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්ථානං භවිෂ පෙරණතීම අටගත ඉතුරුතුම නිරුද්ධ වෙනවා. දැන් එතකොට මෙතන පුජ්‍යලයක් නැහැ. හැමතිස්සෙම වර්තමානයේ හම්බ වෙන්නේත් නැහැ. අර අතීතනාත්තගම්මිය නප්පටික්කං කියානාගතං පච්චුප්පන්නන්ත පස්තුප්පඤ්ඤන්ත යේ ධම්මා තතරතර විපස්සති. හැබැයි මෙතන ප්‍රත්‍ය උප්පත්ති තියෙන තැන මෙතනත් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වර්තමානයක් හම්බ වෙන්නෙත් නැහැ. වර්තමානයක් හරි තියෙන්න එපා. දැන් අතීතේ නම් මේ සිත අටගත්තේ. අනාගතේ නම් ඊගව සිත අට ගන්න එකත් අතීතේට එනවනේ. දැන් ඊගව සිතනේ අපි අනාගත සිත ගැද ඒකත් අතීත සිතක් වෙනවනේ. ඒක දැනගන්නකොට පෙර මතකයෙන් මේක දැනගන්න. දැන් එතකොට මේ සිතත් නැහැ, ඊගව සිතත් නැහැ. එතකොට වර්තමාන සිතකුත් නැහැ. ඇයි වර්තමාන සිතක් ඕකේ නැහැ. ඒ ෂණේ අතීත සිතක්මයි තියෙන්නේ. එතකොට අර විඥානේ අනිදස්සන ස්වභාවයට එනවා. ඒ කියන්නේ මේකේ අපිට මේ වර්තමානේ හම්බ වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම පුරාණ බිදම් බික්කවේ කම්මම් වදායි පුරාණෙත් එක්ක ඉන්නේ. අපිට අසමානයක් නැහැ. අපිට ඇත්තටම අපි ඉන්නේ මායාවක රැවටිලා ඉන්නේ. අපි කවදාවත් වර්තමානයක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම අතීතයේ තමයි එන්ජොයි කර කර ඉන්නේ. අපි හැමතිස්සෙම මේ අතීතයත් එක්ක යන අනාගතයක් එකේ සීනමවමව යනවා. සීන ලෝකෙම තමයි යන්නේ. ඒක අපිට තේරෙන්නේ අපිට කිසිම වෙලාවක මෙතන වර්තමානයකුත් නැහැ. එතකොට මේ ශුන්‍යතාවය විතරයි තියෙන්නේ. දැන් මේ හිතත් බාහිර නෙමෙයිනේ, දරුවත් බාහිර නෙමෙයි, දරුවා ඉන්නෙත් හිතේනේ. දැන් මේ හිතත් ඇත්ත නෙමෙයිනේ, ඒකත් මායාවක්නේ. ඒකත් මේ අර දේ දුන්නා වගේ අපි පැහැදිලි කරානේ ගිය දේශන. ඒතර ඒකත් හටගන්නේ නැහනේ. සත්‍යයක් නෙමෙයි. එතකොට මේක මුකුත්ම නැහැනේ. ඇත්තටම මුකුත්ම නැහැ. ඇත්තටම මේක හිස්. මේ ඇත්තටම ගහ සමානයි මේ මනුස්ස ශරීරේ. මේකේ පුජ්‍යලයක් නැහැ. මේකේ කෙනේ පුජ්‍යලයක් කියන්නේ පෙර මතකේ. නාමය ගන්නෙත් පෙර මතකේ. ඔය හැමදේම පෙර මතකයෙන් එන්නේ. මෙතන කෙනෙක් හම්බ වෙන්නේ මේක වර්තමානට සිහිය පිහිටවන්න හුඟක් අමාරුයි. මේක ඇත්තටම අතිශයින්ම මේ කෙනෙකුට මේක අවබෝධ කරගන්නකොට හිත දකින්නකොට මේ ප්‍රතිපදාව පනවලා තියෙන එකයි. නැත්තම් කෙනෙකුට හිතලා පුළුවන් මේ ධර්ම අවබෝධ කරන්න. චින්තාමය ඥානකින් පුළුවන් වෙනවනේ නිවන් දකින්න. චින්තාමය ඥානකින් නිවන් දකින්න බෑ. හිතුවා කියලා නිවන් යන්නේ නැහැ. හිතුවා කියලා දිව්‍ය ලෝක යන්නෙත් නැහැ, බ්‍රහ්ම ලෝක යන්නෙත් නැහැ. චින්තාමය ඥානයකට එහෙම දෙයක් කරන්න බෑ. ඒක තමයි මනුෂ්‍ය ශරීරය තුළ ඒ සිතුවිලි වල තියෙන අසරණකම. ඒ මුකුත් වෙන්නේ නැහැ. මේක වෙන්නේ ප්‍රතිපදාව තුලමයි. ඒකයි ප්‍රතිපදාව පනවන්නේ. ඒකයි මෙතන අර පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් ඕනි. මේ වචන හරි ගැඹුරුයි. නමුත් මේක අපි ගත්තොත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයක් ඕනි. ඔකට මොකටද මාර්ගයක් නැත්තම්? මාර්ගයක් ඕනි වෙනවා. මාර්ගයක් ඕනි ප්‍රතිපදාව. මොකද
මේ ඔබ බලන්න හොඳටම පුරුද්දට ඔය පුරුදු වුණොත් නේ අපි අර ගිය පාර දේශනෙත් කිව්වා අරක්කු බොන්නේ ඒ කෙනා ඊට පස්සේ මුලින් ඕක බලනවා. පස්සේ ඒක පුරුද්ද ගියොත් එයා පුරුද්දට නවත්ත ගන්න බෑ. අන්නේ ඒකම තමයි දැන් කුඩු ගහන එකත් ඒකමයි පුරුද්දට ගියොත් නවත්තන්න බෑ. අපි කිව්වා මේ කුඩු අරක්කු ඔක්කොම කරන්නේ මත් වෙන එක. මත් වුණාම වෙන්නේ සිතුවිලි වලින් අයින්ට වෙනවා. සිතුවිලි වලින් අයින්ට වුණාම ඇත්තටම අර සුවය එනවා. අර ඒකම තමයි මේ ධර්මාවබෝධයෙන්ස් තියෙන්නේ. ධර්මාවබෝධයෙන් තියෙන සිතුවිලි වලින් අයින්ට වුණාම අර ඒ දිව්‍ය ස්වභාවය එනවා. දිව්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ දිව්‍ය ස්වභාවය තුල තියෙන්නේ මනුස්ස ස්වභාවය නෙමෙයි. මනුස්ස ස්වභාවයේ තියෙන සිතුවිලි. දිව්‍ය ස්වභාවයේ සිතුවිලි අභිභවාගෙන යනවා. සිතුවිලි වලට එහා සිතුවිලි සම්පූර්ණයෙන්ම සිතුවිලි වල තියෙන්නේ සිතුවිලි වල තියෙන්නේ සේරම මේ දරුවෝ ඉන්නවා, ඉර තියෙනවා, අඳ තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා ඔක්කොම සිතුවිලි වල තියෙන්නේ. ඒ සිතුවිලි තමයි සේරම කියන්නේ මේ අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් ඔක්කොම සිතුවිලි වෙනවා. දැන් කාලේ මේක අකාලික දහමක් වෙන්නේ ওই සිතින් මිදෙන නිසාමයි. ඒ සිතින් මිදෙන නිසාම තමයි මේ දහම ඇත්තටම මේ විඥානයේනේ සිත කියන්නේ. විඥානං අර දැන් ඔබ දන්නවානේ මේ කේවට්ට සූත්‍රයේ කේවට්ට පුත්‍ර සාති මේ කියනවානේ බුදුන් වහන්සේ මේ මරණින් මත්තේ ඉපදෙන විඥානයක් ගැන කතා කරනවා කියලා. මේ අර සූත්‍ර තියෙනවානේ මේ 550 ජාතකයේ වගේ අර ඒව ටික ඇහෙනකොටනේ ඔක කියන්නේ. ඒක තනින් තන ඒ වගේ දේවල් ඇහෙනකොට මේ කේවට්ට පුත්‍ර සාති හිතනවා මේ මරණින් මත්තේ ඉපදි යන විඥානයක් ගැන. නමුත් බුදුන් වහන්සේ කියන මහණෙනි මම එහෙම දෙයක් කවද දේශනා කළේ? මරණින් මත්තේ එහෙම ඉපදි යන විඥානයක් ගැන මම දේශනා කරන්නේ නැහැ. එතකොටම තේරෙනවා. එතනම බුදුන් වහන්සේ කේවට්ට සූත්‍රය තුල තියෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති කියන්නේ. එතකොට විඥානං අනිදස්සනං කියන්නේ මේ සිත අනිදර්ශන වෙනවා. දර්ශනපතයක් නැති වෙනවා. අනන්තං සබ්බතෝ බබ අනන්තය කරා යන ආලෝකයක්. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ එත්ත ආපෝච පඨවි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් නැහැ. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත්ත දීගංච රස්සංවා අනාතුලං සුභසුභ. දීග කොට හීන ප්‍රනීත මහත හීනි මේ එකක්වත් ඔක්කොම සිතුවිලි. සිතුවිලි වලට තමයි ඔක්කොම තියෙන්නේ. දැන් 11 ආකාරයක ස්කන්ධ ගොඩවල් කියලා පෙන්නන්නේ බුදුන් වහන්සේ ඒ ටිකම තමයි. එතන තමයි කියන්නේ අතීත අනාගත පච්චුප්පන්නංවා අජ්ජත් බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රනීතාවා සන්තිකේවා දුර වේවා ඔය ගන්නේ 11 ආකාර ගොඩවල්. මේ ස්කන්ධේ මේ සිතුවිලි වල තියෙන අපිට මේ ලෝකයක් හදලා මවලා තියෙන්නේ ඔන්න ඔය ගොඩවල් වලින්. හැබැයි සිතුවිලි වලින් අයින්ට වෙනකොටම දැන් මේකේ සත්‍ය දකිනකොට සිතුවිලි ඇත්තටම නිෂ්ප්‍රභා වෙනවා. සිතුවිලි නිෂ්ප්‍රභා වෙනකොට තමයි අර කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ තාපෝච පඨවි තේජෝ වායෝ නගාරි දීගංචරස්සං වා අනාතුල සුභ සුභ එත්ත නාමංච රූපංච නාම රූප දෙක මිදෙන තැන. එත්ත නාමංච රූපංච එතේසං උපරුජ්ජති. එතනත් නාම රූප නැති වෙන තැන තමයි විඤ්ඤාතේන නිරෝධේන තේසං උපරුජ්ජති. දැන් මේ කියන්නේ විඥානේ සම්පූර්ණයෙන්ම මේ සිතුවිලි සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා වෙනවා මේ සත්‍ය දකිනකොට. මේ සත්‍ය ඥානය තමයි ඇත්තටම මේ දර්ශන සමාපත්තිය තමයි ඇත්තටම මේ මග ඉස්සරහට ගෙනියන්නේ. දර්ශන සමාපත්තිය සබ්බ සූත්‍රෙත් පෙන්වන සබ්බ ආශ්‍රව ශේකන සූත්‍රයේදී දර්ශන සමාපත්තිය තමයි සෝවාන් වෙන්නත් හේතු වෙන්නේ. ඒ කියන්නේ අතරම මේ බෞද්ධ ධර්මයේ තුල කෙනෙක් නිවන් මඟ මේ සියලු මඟඵල ලබන්න හේතු වෙන්නේ ওই දර්ශන සමාපත්තියම තමයි. දැන් මේක ප්‍රකාශ කරන්න හේතුව තමයි දර්ශන සමාපත්තිය මේ කියන සත්‍ය ඥාණයම තමයි ශුන්්‍යතාවයේදී වැදගත් වෙන්නේ. ඒකයි මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් සුතවත් ආර්ය ශ්‍රාවකෙක් නොවන කෙනෙක් නිවන් දකින්නේ නැත්තේ. එයා නිවන් දකින්නේ නැහැ. හුස්ම දිහා බැලුවා කියලා සිතුවිලි වල එයා හිතුවත් මේක අයින්ටුනයි කියලා ඒක වෙන්නේ නැහැ. නිවන් දකින්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අර දර්ශන සමාපත්තියේදී ඒ යන සත්‍ය ඥානේ එන අරමුණුව සත්‍ය දකිනවා. ඒක ප්‍රායෝගිකව එයා පුහුණු වෙනවා. එනේන සිත දකිමින් මිදෙනවා. ඒකම එයාගේ සැබෑ ලෝකේ එයා ජීවත් වෙනවා ඊට පස්සේ. එයා ඊට පස්සේ මේ අනිත්‍යය වගේ එළිය තියෙන ඒවා ඇත්ත කරගෙන ඒවට දුක එන්නේ එහෙම නැහැ. එයා එහෙම ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එහෙම දෙයක් නැති බව එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එයා බාහිර ලෝකයෙන් මිදෙනවා. දැන් මෙලොවින් එතර වෙනවා. ඊට පස්සේ එයා එළවෙනුත් මිදෙනවා. එහෙම දෙයක් හිත ඇතුළේ තේ තියෙන ලෝකෙත් බොරු වෙනවා.
දැන් එතකොට මෙයා මෙලොවනුත් මිදිලා එළවනුත් මිදිලා. ඒ කියන්නේ මෙයාට බ්‍රහ්මතලෙනුත් මෙයා එහාට යනවා. දැන් මෙයාට තියෙන්නේ ශුන්‍යතාවය විතරයි. දැන් එතකොට තමයි මෙයා මේ මනස ඇතුලේ දැන් මේ කවුරුත් දන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. දැන් ප්‍රායෝගික පැත්ත බැලුවොත් මේ කෙනාගේ මනස ඇතුලේ දියුණුවක් තියෙනවා. මේ කෙනා කතා කරන්නේ නැහැ මේවා. කියන්නේ නැහැ කාටවත්. නමුත් මේ කෙනා එන සිත සත්‍ය දකින්න කෙනෙක්. මේ කෙනා දකින්න ලෝකෙ අනිත් අය දකින්නේ නැහැ. මේ කෙනා වෙනින්ම ස්වභාවයකටපත් වෙනවා. මේ කෙනා ප්‍රසාද වෙනස් වෙනවා. ඇත්තම කතාව. එයා මරණෙත් hina වෙලා ගන්න කෙනා. එයාට මරණයක් නැහැ. එයා මේ ඔය ජීවිතේ ඉපදිච්ච දවසක් ශරීරය පොළොවට පස් වෙන දවසක් මරණය කියලා එයා දකින්නේ නැහැ. එයා දකින්නේ මේ ෂණේමයි මරණය. හැම ෂණයකම උපදුණු සිතක් ඉපදුනොත් එයා දන්නවා භවයක්. එයා දන්නවා ඒක නිරුද්ධ වෙනකොටම එතනම මරණෙත් ඉවරයි. ආයි මරණයක් කියලා එකක් නැහැ. මේ සමුදය වේ දකිනවා. උදේවැ ඥානෙ කියන්නේ ඒ ඥානෙ දකින්නේ මේ විදියට. එතකොට මෙතන එයාට නැහැ මරණයක්. මරණය මේ ෂණේම. ඒ ෂණේ කියන්නේ ඇවිල්ලා තප්පරයටත් අඩු වෙන තප්පරෙන් කෝටියෙන් පංකුවක විදින මරණයක් නෑ. hina වෙවි ඉන්නේ. එයා දකිනවා ලෝකේ ඇත්තක්. එයා දකිනවා මේ සේරම එළියේ තියෙන ඔක්කොම ගිනි කුරක් ගැවුවත් පත්තු වෙලා යනවා. එයා දකිනවා ඒවා සේරම හතර මහ භූත වගේ ටක් ගාලා ඒවා නිකම්ම වායුවක් කරන්න පුළුවන්. එයාට හතර මහ භූත අවබෝධ ඥානෙ තියෙන ධාතු මානසිකාරේ කොහොමද මේ ඔක්කොම එකට වැඩෙනවා. එකට වැඩෙනවා. එයාට මේ බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොගෙන් මෙයා මිදෙනවා. එයාට කිසිම දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. සියල්ලගෙන් මෙයා නිරුද්ධ වෙලා. එයා අතර මේ ලෝකෙන් මිදිලා ඉන්නේ. මේ ලෝකෙ මිදිලා කෙනෙක් දිව්‍ය ස්වභාවයටපත් වෙනවා කියන්නේ ලොකු කතාවක්. කෙනෙක් බ්‍රහ්ම ස්වභාවයටපත් වෙනවා කියන්නේ බ්‍රහ්මතලය කියන්නේ ලොකු කතාවක්. ඒක වෙනවම පැහැදිලි කරන්න ඕනේ. මේ ස්වභාවයට එන හැටි සිත ඇතුලෙන් මේ ස්වභාවයටපත් වෙනවා. පත් වුණාට පස්සේ ආයි මිනිස්සෙක් වෙන්නේ නැහැ එයා. එයා ආයි රිවර්ස් එකක් නැහැ. එයාට ආයි ගන්න බෑ. එයාට බොරු කරන්න බෑ. ආයි එයාට නිකන් මේ රවට්ටන්න බෑ. එයාව නෑ අපි මැරෙනවා කිව්වට වැඩක් නැහැ. එයා ඒක ගිහිලා ඉවරයි. එයා දන්නවා මේක එහෙම දෙයක් නැහැ කියලා. හැබැයි මේ ශුන්‍යතාවය අපි මේ කතා කරන්නේ සුද්ධාත්මේ. සුද්ධාත්මයේ තුලදී තමයි සම්පූර්ණයෙන්ම මේ කතාව සම්පූර්ණයෙන්ම මේ ලෝකේ සමුවරගෙන ඉවරයි. ඊට පස්සේ එයා අන ගහලා නෙමෙයි එයා මොනවා කරත් එයාට වැඩක් නැහැ. මොකද මේ ශරීර කූඩුවට මොනවා කළත් එයාට අවබෝධය තුල hina වෙනවා. එයාට මරණය නැහැ. මරණය hina වෙලා බාරගන්නේ. නැති වෙන හැමදේම එයාට සතුටක් වෙනවා. අල්ලගත්තොත් නේ හිතක් තේරෙන්නේ නැති වෙනවා කියන්නේ එයාට එයාගේ ස්වභාවයට ඒක වෙනින් කතාවක්. වෙනින් කතාවක් හැම මොහොතෙදිම එයාට තියෙනවා. ඒක නිසා තමයි ඒ කෙනා අර රෝමයේ ගිනි ගනිද්දි වීණාවයපු කෙනා වෙනවා. රෝමයේ ගිනි ගත්තත් එයා වීණාව වයනවා. එයා සැහැල්ලුවෙන් ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු අර මගේ සෙනග ගොඩේ කොච්චර ගෝසාව සද්ද තිබුණත් එයා යනවා නිකන් මුකුත් නැති හිස් කෙනෙක්. කිසිම කෙනෙක් යට නැති එයා යන්නේ හුදකලාවක. අන්නේ කෙනා තමයි ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටේ තිබ්බ වෙන්නේ. දැන් ගිනි ගොඩක් මැද්දේ අයිස් කැටයක් තිබ්බත් අයිස් කැටය ඇතුළේ සීතලයිනේ. ඔන්න ඔය ස්වභාවය තියෙනවා මේ ස්වභාවයටපත් වුණු කෙනා. සුද්ධාත්මයටපත් වුණු කෙනා. මිනිස්සු කොච්චර මේ ලෝකේ මොනවා කරත් එයාට ඒ තියෙන වෙනින් කතාවක්. ඒ කතාව වෙනස්. ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මනුස්ස ස්වභාවයට ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. ඒක ප්‍රත්‍යක්ෂව අවබෝධ වුණු කෙනෙක්ටම ඒ ස්වභාවය තුලම දැනෙනවා ඇර වෙනින් කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. දැන් අපි මේ ශුන්‍යතාවය ගැන කතා කරනවා. දැන් මේ ඇතුලේ තියෙන කතාව තමයි ඔන්න ඔය යන ගමන තමයි පාත් එක තමයි නිබ්බිදාන්ති කියන්නේ. දැන් විමෝචන චිත්තන්නේ. දැන් මේක එනවා නිරෝධානුපස්සනාවට. මේකේ භාවනාවක් තියෙනවා. හැබැයි මේ අද්දක තියාගෙන එහෙම කරන එකක් නෙමෙයි. පරයන්කේ ඉඳන් කරන එකක් නෙමෙයි. මේක හතර ඉරියව්වෙම තියෙනවා. මෙයාගේ වැඩෙනවා. මෙයාට හැම ෂණයක්ම එයාට යෝනිසෝ මනසිකාරයක් පිහිටවනවා. එයා හිතන්නේ එයාගේ ස්වභාවය ඒක. එයා ලෝකේ දකින්න වෙනස් විදියක්. ඒක කාටවත් කියන්න බෑ එයාට. එයා අවට ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක කියන්නත් බෑ. කිව්වොත් ඒගොල්ලෝ තේරුම් ගන්නත් බෑ. ඒක නිසා එයා නිහඬයි. එයා නිකන් එයාගේ ඇතුළාන්තයේ තියෙන්නේ මේ වෙනම සත්‍යයක් අවබෝධ වෙලා තියෙන්නේ. ඒක එයාගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් ඒක. ඒක අනිත් අයට පේන්නේ අනිත් අයට තේරෙන්නේ නැහැ. මෙයාගේ ඇතුළාන්තේ අර third eye කියන්නේ ඒ කියන්නේ එක විදිහට විග්‍රහ කරනවා. ඒ කියන්නේ ඇතුළාන්තේ මේක අර ධම්මචක්කුසේ අවදි වෙලා තියෙන්නේ. ඒක අවදි වුණු කෙනෙක්ට මේ ඇහෙන් පේන එකට එහා ගිය පේනීමක් එනවා. ඒ ලෝකේ වෙනස් විදිහයි ඒක. ඒක මිනිස්සෙක්ගේ විදිහ නෙමෙයි. අන්න එතන තමයි මේ කතා කරන විමෝචන චිත්තං කියන තැනින් පස්සේ ඒ කතාව සම්පූර්ණයෙන්ම පරතෝ ഘോഷේ සුතවත් ආර ශ්‍රාවකයා පමණමයි ওই නිවන් මාර්ග යන්නේ.
ඒක මේකාන්තයි වෙන කෙනෙක්ට මේ මග වැහෙනවා. අපි ඒක නිසා තමයි මේ ශුන්‍යතාව 4 දේශනේ බලන්න 3 දේශනේ බලන්න හොඳටම පැහැදිලි කරනවා අපි මේ හුස්ම දිහා බලාගෙන ඔය වේදේ තුල ඔය සතිය කියලා ඔය නිකන් පාවි ඉන්න අය නිවන් දකින්නේ ධර්මයේ යම්කිසි විදිහකට අර දර්ශන සමාපත්තිය අවබෝධ කරගත්ත කෙනෙක් කල්‍යාණ මිත්‍රයෙක් ඕනි කියන්නේ බුදුන් වහන්සේත් ඒකමයි මේ ගමනට මේක ඒ කෙනා දකින දර්ශනයේ තලයේ වෙනස්. ඒ තුලයි නිවන් මඟ ප්‍රවේශ වෙන්නේ. හැබැයි අරව වෙන පාත්. දැන් අපි සුද්ධ ස්වභාවය ගත්තත් ඒක වෙනම පාත් එකක්. බ්‍රහ්ම ස්වභාවය ගත්තත් ඒකේ අමරණීයත්වයේ පාවෙවි ඉන්න පුළුවන්. නිවන නෙමෙයි. නිවන පාත් එක වෙනස්. නිවන පාත් එකට එන්නේ ওই ස්වභාවයේ ඔය හරහාම තමයි එන්නේ. ඔය හරහාම තබා හැබැයි ඔය පාත් එකේ හිර වෙනවා. දැන් අරූපය තුල හිර වෙනවා. දැන් අලාරකාලාම උද්දකරාම පුත්‍ර හිර වුණා. නිවන් දකින්න බෑනේ. ඇයි ඒ ධර්මයේ දන්නේ නැහැ. එතකොට ඔය සදා අමරණීයයි කියලා හිතාගෙන නිවනේ කියලා හිතාගෙන අතන හිර වෙනවා. ඒගොල්ලෝ හිතනවා මෙතන තමයි දිව්‍ය ස්වභාවය තුල හිර වෙනවා. ඒගොල්ලෝ නිවන් දකින්නේ නිවන් දකින නම් අර සත්‍ය දර්ශන සමාපත්තිය අවබෝධ වෙච්ච කෙනෙක්ට විතරයි නිවන් පාත් එක හම්බෙන්නේ. ඒ නිවන එක ඇතුලේ තියෙන්නේ අර දර්ශන සමාපත්තියම තමයි. වෙන දෙයක් නැහැ. අර සත්‍ය ඥානයේ ඇතිහුටයි කෘත්‍ය ඥානය කියලා බුදුන් වහන්සේ සත්‍ය කෘත්‍ය කෘතක්ඥ ඥාන තුන පෙන්වන්නේ ඔන්න ඔතනයි. ඔතනේ තමයි එයා කෙලින්ම දර්ශන සමාපත්තිය තමයි යාට වැඩ කරන්නේ. එයා දකින්නේ නැහැ මේ අමර එයාට මේ අර සුකුම සත්‍ය සංඥාවේ තියෙන සුවය දැනෙනවා. සදා අමරණියත්තේ මේ සුවයක් තියෙනවා. ඒ සුවය එයා මේ ලෝකෝත්තර සුවය නෙමෙයි. දැන් මේ ලෞකික සුවය නෙමෙයි මේ බඩු මුට්ටු වලින් සල්ලි වලින් ඔය කකා බිබී ඔය විඳින ඔය බාල බොළඳ සුවය නෙමෙයි. ලෝකෝත්තර භූමියේ තියෙනවා මහා මේ ලෞකික සුවය ලෝකෝත්තර සුවය ඊටා වෙනස්. ඒ සුකුම සත්‍ය සංඥාව තියෙන එතන. ඒක ඊටාම වෙනස්. මේක සදා අමරණීය සුවයක් තියෙනවා. ඒ සුවය තුල හිර වෙන කෙනා එතනම හිර වෙනවා. කල්ප ගණන් හිර වෙනවා. එයා හිතනවා ඒ සදාකාලිකයි කියලා සදාකාලික නැහැ. එයත් දවසක එතනින් පිරිහිලා ආයි දුකට වැටෙනවා. හැබැයි ඒකට යන කාලෙ ඉතා විශාලයි. පෘථිවි ගානක ඇති වෙලා නැති වෙලා ඇති නැති වෙලා විශ්වතල ඇති වෙලා නැති වෙලා කල්ප කෝටි ගණන් යනවා. ඒ ශක්තිය එතන පිහිටන්නේ. බුද්ධිල කතාවක් නෑ මේ එකකවත්. මේ ස්වභාව වලට පත්වෙච්ච කෙනාගේ ශුන්‍යතාවය තුළ අපි කතා කරන මේ අවසාන ගැඹුරු අවස්ථා එකකවත් පුජ්‍යල ස්වභාව මුකුත් නැහැ. තනිකර ශක්ති ස්වභාව විතරයි. ඒවා නැහැ ඔය කියන රූප ඒවා නැහැ. ඒවා තියෙන්නේ තනිකර මේ අවිල කරන්ට් එක වගේ ශක්ති ස්වභාවයක් තියෙන. ඒ ස්වභාවය තමයි තියෙන්නේ. අතන අපේ ඇඟ ඇතුලේ තියෙන්නේ මේ සිතුවිල්ල තියෙන කරන්ට් එකක්. ශක්ති ස්වභාවයක් තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවය අපි මේ රූපයක් අපි මේ එකතු කරලා බලන්නේ. නමුත් ඕක වෙන් කරපු ගමන්ම අර ශක්ති ස්වභාවයට වෙනවා. ඒක තමයි අරූපය. ඒක තමයි යන්නේ අර මේ බ්‍රහ්ම තලේ. ඒ තුල තියෙන්නේ සිත මිස කය නැති බඹලෝ. සිතක් තිබුණට කයක් නැහැ. රූපයක් නැහැ. ඒක නිසා සිත මිස කය නැති බඹ බුදුන් වහන්සේ පෙන්නනවා. සුදස්සිය අකනිටා ඒව පෙන්නන්නේ හැබැයි මේ දර්ශන සාපත්‍ය තියෙන අයට අරගලන්ට පෙන්නනවා ආකාසඤ්ඤාද ආකිඤ්ඤායතන නසන්නානා සංඥා ඔය වගේ තව අතන පෙන්නන බ්‍රහ්මතල ගොඩක් පෙන්නනවා යටින් පෙන්නන 16ක් බ්‍රහ්මතල ඒවා පෙන්නනවා බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්ම ආපස්සරේ වෙනකම් පෙන්නනවා. හැබැයි ඕ ඔක්කොම ලෝක විනාශයේදී විනාශ වෙන ස්වභාවයකුත් තියෙනවා. මේක මොකද මේක ශක්ති ස්වභාවයක්. මේක ඇතුලේ තව විග්‍රහයන් ගොඩාක් තියෙනවා. ඒ විග්‍රහයන් සේරම එකට ගන්න බෑ. ඒක නිසා දැන් අපි මේ විදිහට නිවන් මාර්ග ගිහිල්ලා අපි ආයිමත් එමු අර බ්‍රහ්ම ස්වභාවවල තියෙන ඒවට වෙනවම පොඩ්ඩක් අපි ඒවට ඇවිල්ලා පැහැදිලි කිරීම කරමු. දැනට අපි මේ පාත් එකේ යන්න ඕනිකමක් තියෙනවා. මොකද නිවන යනකම්ම අපි මෙතනින් කතා කරන්න ඕනි, අවසන් කරගන්න ඕනි. ඒත් එක්කම අපි ප්‍රායෝගික පැත්තත් බලන්න ඕනි. එදිනෙදා අපිට කොහොමද මේ අත්දැකීම් අපි කොහොමද ඒ ස්වභාවය තුල ඒවත් දකින්න ඕන. හැබැයි අපි හැමතිස්සෙම මේ ඉව පෙන්නන ඕගලන්ට මේ යන පාත් එක පෙන්නනවා. දැන් අපි කිව්වා විමෝචයන් චිත්තං කියන තැනින් අනිච්චානුපස්සී කියලා භාවනාවක් තියෙන කියලා. අනිච්චානුපස්සී විහරණය තියෙනවා. නිබ්බිදාන්තේ විරාගාන්තේ විරාගානුපස්සී විහරණය තියෙනවා. හැබැයි මේ ශුන්‍යතාවයේ ඇතුලේ තියෙන ඒවා සිතුවිල්ලට අදාළ නැහැ. සිතුවිලි වලින් හිතන්න බෑ. දැන් ඔබට වෙන දේ ඔබ දන්නේ නැහැ. ඔන්න ඇත්ත කතාව. ප්‍රායෝගික පැත්ත අපි බලමු. ප්‍රායෝගික පැත්ත බැලුවොත් ඔබට වෙන දේ ඔබ දන්නේ නැහැ. ඔබ එන්නේ කෙලිම ශුන්‍යතාවයටයි. ශුන්‍යතාවය තුළ ඔබ දැන් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔබ විතරයි දන්නේ ඔබ ශුන්‍යතාවයේ ඉන්න බව.
ඔබගේ සිත ඇතුළ යනවා ට්‍රැක් එකක්. එන හැම අරමුණක්ම ගිලිහෙමින් යනකොට ඒ විරාගී ස්වභාවය වැඩි වෙනවා. ඒ ඥානෙට ඒක තේරෙන්නේ. ඒ ඥානෙට තමයි ඒක හසු වෙලා තියෙන්නේ. නමුත් ඒ විරාගී ස්වභාවය වැඩි වෙනවා. ඔක දන්නේ නැතිව කියන්නේ මේක සිතක් නෙමෙයි. නමුත් ඒක මේක ගැඹුරු කතාවක් මෙතන. හැබැයි විරාගී ස්වභාවයට යනවා. එතන නිබ්බිදන්ති විරාගන්ති තියෙනවා. ඒ විරාගානුපස්සනාව කිව්වෙත් ඒකයි. එතන භාවනාවක් නැහැ කියන්න බෑ. කරනවා නෙමෙයි. කරන කෙනෙක් නැහැ. මෙතන નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ තුල භාවනාවේ ස්වභාවය තුල ගැලීමක් තියෙනවා. ඒක විරාගානුපස්සනාව කියලා අපි පෙන්නේ. දැන් බොහෝ අය හිතනවා මේ අනිච්චානුපස්සනාව කියලා අනිත්‍යයි 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 කිය. මම හිතන්නේ වේදේ තුල තියෙන ඒවා තමයි ඔය කරන්නේ. දන්නේ නැහැ නිවන් මාර්ග මොකක්ද කියලා. ඔහොම කියන වචන කීකින් එකක් මේ ධර්ම මාර්ගයේ කොහෙවත් නැහැ. ඒ වේදේ නම් තියෙනවා. වේදේ තුල තියෙනවා Hindu ආගම්වල. හැබැයි ඔය Hindu ආගමේ අපි දන්නවා ඔය භ්‍රමතලයට යන තැන්වල ඒ විදිහට එකම තැන මතුර යන ඕම්කාරයේත් ඒකම තියෙනවා. අපි දකිනවා එකම ශක්ති ස්වභාවයේ ඒකත් කාය ඒකත් සංඥා කියන ස්වභාවයට යන්න හැකියාවක් තියෙනවා. ඒක පාවීමක්. ඒකට යන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයක යන නිවන් මගක යන මේ ධර්මයේ තුල කටයුතු කරන කෙනෙක්ට විශේෂයෙන් කියන්න ඕනි එහෙම දෙයක් මේ ධර්ම මාර්ගය තුල තියෙන ඊට වැඩි ගැඹුරු දෙයක්. මේකේ තුල එන අරමුණ දකින්නමයි තියෙන්නේ. දැකලා ඒකේ මිදීගෙන යන ස්වභාවය තුල ඔබ ශුන්‍යතාවයටපත් වෙනවා. ඒ තුල කිසි කතාවක් ඔබට නැහැ. ඔබට අනිත් අයට කියන්න කාටවත් කියන්න බෑ මේවා. සාන්දිටිකයි Tamanටම කිසි කෙනෙක්ට කියන්න බෑ මේ කතා කියනකොටම ඒවා තව හිර වෙනවා. ඒවා හැම කී යන්න බෑ. දැන් මේ දේශනේ වුණත් ඔබට මේ පුළුවන් තරම් ඉක්මනට මේ කටයුතු මම අපවුණත් නවත්තන්න ඕනේ. මේවා දිගටම කරන්න බෑ. මේ මාර්ගය තුල ඉන්න කෙනෙකුට කරන්න බෑ. ඒක අර මේ ඉවත් වෙලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ ඇත්තටම. දැන් මේ කටයුත්ත නවත්තන්න අනිවාර්යයෙන්ම නැවතිය යුතුයි. මොකද මේක අපේ මේ නීවරණයක් වෙනවා. මේ කටයුතු නීවරණ වෙනවා. ඒ කියන්නේ මේ කටයුත්තෙනුත් අපිව මේක දැන් මේක නිසා තමයි ගොඩක් අය මේ ප්‍රකාශ කරන්නේ නැත්තේ. මේකටපත් වුණු අය ඉන්නවා. අපිට හමු වෙලා තියෙනවා. ඒ අවස්ථාව තුල ඉන්නවා. ඒ අයට ඒවා කියන්න බෑ. කිව්වොත් වෙන්නේ එයාට ඒ තුල ගමන වැහෙනවා, ඉර වෙනවා. ඒ ගමන ඒ කියන්නේ තව මේ ප්‍රමාද වෙනවා. මේක දන්නේ මේ මාර්ගයේ ඉන්න කෙනා දන්නවා. ඒ මාර්ගයේ ඉන්න කෙනා දන්නවා මේක කොහොමද වෙන්නේ කියන එක. මේක ඥානයක් නේ තියෙන්නේ. ඥානය අපිට පාලනය කරන්න බෑ. ඇත්තටම දැන් මේ විශාල කැපකිරීමක් තමයි මේ ඉදිරිපත් කිරීම. මේ ඉදිරිපත් කිරීම විශාල කැපකිරීමක්. ඔබට තේරෙයි ඒක ඔබට ධර්මය අවබෝධ වුණාම තේරෙයි. ඇත්තටම මේම ඉදිරිපත් කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නත් හේතුව ඒකමයි. උන් තුලත් බීතියක් තියෙනවා. ඉතින් අවසානයේට කරා යන්න ඕනි. අවසානයේට යනකොට මෙහෙම ඉදිරිපත් කරනකොට වෙන්නේ ඒ තුල ඒ අර යන ඥානවලදී තමයි දැනෙනවා. ඒකේ යම්කිසි අඩු වෙන්න හේතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම දැනගෙනයි කතා කරන්න ඕනේ. ඒවා කියන්න ඕනේ. ඒ විදිහටම අනිත් එක මේ රහත් භාවයට යන තැන තමයි කතා කරන්නේ. ඉතින් මෙතන අර ඥානවලදීම මහා සංයමයක් ඇති වෙනවා. ඔය නිබ්බිදන්ති කියන්නේ මේ සිතුවිලි වලින්මයි නිබ්බිදන්ති. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ කලකිරීමක් නෙමෙයි අර ගිහි ජීවිතයේ තුළ තියෙනවානේ කලකිරීමක් නිබ්බිදාව කියන වචනෙට. ඒක නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සිතුවිලි වලට සංඛාරනේ. දැන් සිතුවිලි සංඛාරකේ වලට අර උනන්දුවක් ඇති වෙන්නේ නැතු මේ වෙන දෙයක් නෙමෙයි අර එතනින් මිදීම කලකිරෙනවා කියන්නේ සිතුවිලි වලයි කලකිරි. සිතුවිලි ගැන කලකිරීමක්. ඒතකොට සිත ගැන කලකිරෙනකොට වෙන්නේ එත් සිතින් මිදීමක්. එතන යන්නේ මේ නිබ්බිදන්ති විරාගාන්ති මේ විහරණයට යනවා. ඒකයි මේක නිස්සරණ මගක් කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම නිස්සරණ මගක්. අත්හැරෙනවා හැම එකම. අන්තිම ධර්මයට අත්හැරෙනවා. ඇත්තටම මේ මාර්ගය තුල යන කෙනා පහුරත් අත්හැරනවා වගේ ධර්මයට අත්හැරන මේ ඔක්කොම අත්හැරීගෙන යනවා. දැන් මේ නිබ්බිදාන්ත කියන තැනේදීත් එම සිත අත්හැරීගෙන යනවා. දැන් මේ එන සිතත් බොරුවක් වෙනවා. ඒක ශුන්‍යතාවය තුල ඒකත් ගිලිහිගෙන යනවා. අවසානයේ විරාගාන්ති කියන්නේ මේ මොකක්වත්ම දැන් ඔය සමහර අය කියනවානේ දැන් රහත් භාවය ප්‍රකාශ කරන හොඳට විඳිනවා කියලා. අන්න එහෙම දෙයක්වත් නැති වෙනවා. ඒක තියෙන්නේ සදා අමරණීයත්වය තුල. අර බ්‍රහ්ම තලයේ තුල සදා අමරණීයත්වයේ තුල තියෙනවා මේ විඳීමක්.
ඒක ලෞතුරු සුවය කියලා ඒකට කියන්න පුළුවන්. ඒ තරම් ඒක මේ සාමාන්‍ය මිනිසෙක් විඳින විඳීම වගේ 10000 ගුණයක් වැඩි. ඒක සදා අමරණීය සුවයක්. ඒක තියෙනවා. ඒක හම්බ වෙනවා. ඉතින් ඒක සමහර අය හිතනවා මේ ඒක නෑ ඒක නෙමෙයි ඒකත් එයා විරාගයට යනවා. මේ මේක යන්නේ නිබ්බිදාන්ති විරාගාන්ති කියලා ඔය ඔක්කොම විරාගයට ගිහලා ඕක නිස්සරණට එනවා. ඔය ලෝතුරු සෝය අත්හරිනවා. ඔය අමරණීයත්වය අත්හරිනවා නිවන් මාර්ගට යන කෙනා. නිවන් මාර්ග යන කෙනා. ඒක තමයි විරාගානුපස්සනාව කියලා ගන්න. ඒ විරාගානුපස්සනාවේ ලෝතුරු සෝයේ හිර උච්ච කෙනා ලෝතුරු සෝය ගැන කෙනෙක් රහත් වෙලා කතා කරනවා නම් ඔහු රහත් වෙලා නැහැ. ඔහු රහත් වෙලා නැහැ. රහත් වුණු කෙනෙක් ලෝතුරු සෝය ගැන එච්චර කතා කරන්නේ නැහැ. ඒකට එයා කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක අත්හැරපු කෙනෙක් වෙනවා රහත් භාවයටපත් වෙනකොට. අන්න ඒක නිසාම දැන් ඉන්න ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා රහත් භාවය ප්‍රකාශ කරාට ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒගොල්ලෝ ලෞතුරු සුවේට කකුල් ද තියාගෙන ඉන්නවා අර පැත්තට යන්න බැරුව අරක හිර වෙලා. මේක යන්නේ මේක හිතුවා කියලා කරන්න බෑනේ. සිතට කරන්නත් බෑ හිතුවා කියලා කරන්නත් බෑ. Tamanට නොවුනොත් කරන්න දෙයක්වත් නැහැ. මේ ශරීර කූඩුව තුල නොවෙන්නත් පුළුවන්. ඒ තරම භයානක කතාවකුත් මෙතන තියෙනවා. හැබැයි මෙයාට වැටෙන්නේ ආයි යට තලයට. වොත්සග්ග පරිණාමය. ඒක නිසා තමයි සුද්ධාවාස තියෙන්නේ. මොකද සුද්ධාත්මය තමයි මේක දැන් තියෙන්නේ. ලෞතුරු සෝය අත්තරනකොටම සුද්ධාත්මයට එනවා. ලෞතුරු සෝය තුල ඉන්නකන් ඉන්නේ අමරණීයත්වය තුල. ඒ බ්‍රහ්මතලේ. හැබැයි ලෞතුරු සෝය අත්තරනකොටම සුද්ධාත්මයට එනවා. එතකොට තමයි සුදස්සය අකනිටාවේ තමයි මේ ශරීර කූඩුව බිඳ වැටුනොත් මේ ශක්තිය පිහිටන්නේ. මේ ශක්තියක් නෙමෙයි අපි කතා කරන්නේ ශක්ති ශුන්‍යත්වයක් නෙමෙයි මේකෙදි සිද්ධ වෙන්නේ විශ්ව ශක්තිය ශුන්‍ය වීමේ ස්වභාවයෙන් මේ පෙන්නන මේ නැවත උප්පත්තියක් නැති මේ කතාව තුළ මේ සම්පූර්ණයෙන්ම සසර ඉවර වෙනවා මේක තනිකර අමුතුම කතාවක් මේ කතාව කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ නිවන් දකින්න මේ සිතුවිලි වල ඉන්න අය මේක හරියට දන්නවා නම් කිසි සිතුවිලි වල ඉන්න කයට නිවන් දකින්න බෑ සිතුවිලි වල මිදුණාට පස්සේ තමයි යාට මේ පැත්ත පාත් එක පේන්නේ. එතකොට මේ සම්පූර්ණ අත්හැරලා ඉවරයි. හැබැයි මේකට ඒක තමයි එක පාට කෙනෙක් යන්න බෑ. කෙනෙකුට යන්නත් බෑ. වෙන්නේත් නෑ. ඒක නිසා මේ ඇත්තටම මරණය සිද්ධ වෙනවා මැරෙන්න කලින්. මරණ බිය ඒව මේවා සේරම එනවා. ওই ලෞතුරු සෝය අත්හැරන තැන. මරණ බිය ඒව මේවා සේරම එනවා. මේ මොහොතේම ඔහු මරණ බිය අත්විඳිනවා. සමහරට අවුරුදු 20ක් වෙන්න පුළුවන් 30ක් වෙන්න පුළුවන් ශරීර කූඩුවේ ආවුස. නමුත් ඔහු මැරිලා නැහැ. ඒ නිසා තමයි බුදුන් වහන්සේ මරණ දෙකක් කියනවා. එකක් සෝපටිශේෂ නිබ්බාන ධාතු. අනිත් එක අනුපාරිශේෂ නිබ්බාන ධාතු. සෝපටිශේෂ නිබ්බාන ධාතු කියන්නේ මෙන්න මෙතන මරණයක් තියෙනවා. ලෝතුරු සෝයත් අත්හරන තැන. සුද්ධාත්මයටපත් වෙන තැන. දැන් මෙතන තමයි මේ සම්පූර්ණයෙන්ම මේ නිවන් මඟ අවසානම තුරුම්පුව ට්‍රැක් එක යන්නේ. මෙතන විරාගානුපස්සනාව මෙතනදී එනවා අනිච්චානුපස්සනාව මෙතන එන පටි නිස්සග්ගානුපස්සී විහරණේ. හැබැයි මේක කිසි දවසක හිතුවා කියලා වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ මහා වීරයක් ගන්නවා බුදුන් වහන්සේ පිරිනොම් බවට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවට සහභාගී වෙන දවසට කලින් දවසේ දෙනවනේ අභියෝගයක් රහතන් වහන්සේලා විතරයි මේ සංගායනාවට සහභාගී කරගන්නේ කියලා. ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා තිබුණේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ එළි වෙනකන් උත්සාහ කරනවා රහත් වෙන්නේ නැහැ. ආනන්දගරු අත්හැරලා දානවා. අත්හැරලා දාලා ගිහින් නිදි ගන්න යනවා. අන්න පස්සද්ධියේදී අත්හැරලා දාලා නිදි යනිකට පස්සේ රහත් වෙනවා. මෙන්න මේ වගේ මේක කීතලා කිසි කෙනෙකුට කරන්නත් බෑ. ඒකට එයාගෙම එනවා ඒ ශක්ති ස්වභාවයේ තුල සුදුසු ඒ ශක්ති විශ්ව ශක්තියත් එක්කලා ඒ වෙලාව වෙනකන් එක වෙන්නේ රහත් වෙන්නේ. ඒ වෙලාව එනකන් රහත් ඒ නිවන දකින්නේ ඒක නිසා තමයි සුද්ධාවාස ටික තියෙන්නේ බුදුන් වහන්සේ පෙන්නන. ওই ටිකටපත් වෙලා එනවා. ආයි නැවත උප්පත්ති ලබන්නේ ආයි සත්වයක්වත් මේ පිට මිනිස්සෙක්වත් මේ කිසිම තැනක උප්පත්තියක් ওই ශක්ති ස්වභාවයටපත් වෙන්න බෑ. ඒ ශක්ති ස්වභාවය ශුන්‍ය වෙලා ගිහලා බර අඩු වෙලා සුකුම සත්‍ය ඒක අර අපි කියනවානේ සහැල් වෙනක ඒක පාත් වෙන්නේ බර අඩු වෙලා ශක්තිය. විඥාන ශක්තිය ආයි පෘථිවි තලයකටපත් වෙන්න බෑ. ඒක නිසා අවකාශයක තියෙන. මේ විශ්ව ශක්තියේ ස්වභාවයම තමයි මේ අපි කියන අපි ඔබ අර ගියවර දේශනේ ඉදිරිපත් කරපු අර පුංචි උදාහරණ පොඩ්ඩක් බලන්න. ඔබේ සිත ඔය හිතන සිත ඔබ හිතන ඔය කයේ තියෙන ඔය කය නෑනේ.
කය නැහැ. එතකොට ඔබ දන්නවා එළියෙත් නැහැ. සිත කියන්නේ මේ මොහොතේ දැන් හටගත්ත දේ නිරුද්ධ වුණා එච්චරයි. ඒකනේ හිත. ඒක කයේ නැහැ, ශරීරේ නැහැ, එළියෙත් නැහැ. එතකොට ඔබගේ සිත කයේ නැහැ. ඒක විද්‍යාඥයෝ පව ඔප්පු කරලා තියෙනවා. ඔය කයේ හිතක් නැහැ කියලා. දැන් ඒක පැහැදිලි. ඒක විද්‍යාඥයන් භෞතිකවත් ඔප්පු කරලා තියෙනවා ගැටලුවක් නැහැ. නමුත් මේකේ තව රහසක් තියෙනවා. මේකේ මහා ගැඹුරු න්‍යායක් තියෙනවා. ඔබගේ සිත අවකාශයේ විශ්වයේ තියෙන්නේ. ඔබ ඒක ෆ්‍රීකවන්ස් කරලා අල්ලලායි තියෙන්නේ. ඔබ සිතන සිතවිලි සියල්ලම මේ අවකාශයේ තියෙන ශක්ති ස්වභාවය. ඔබ හිතනවා කියලා නෑ ඔබට වෙනවා. ඔබ ඒකට ලින්ක් වුණාට පස්සේ ඔබ ක්‍රියාත්මක වෙනවා. ඒකයි ක්‍රියාවලියක් තියෙන්නේ ඔබ ගා. ඔබ හිතනවා මම හිතනවා කියලා ඔබ හිතන්නේ. ඔබට මේක තේරෙන්නෙම නෑ. මේක ටිකක් ඊට වැඩිය සංකීර්ණයි මේ කතාව. ශක්ති ස්වභාව අවබෝධ වෙනකොටයි මේක තේරෙන්නේ. මේ මොකද්ද වෙන්නේ කියලා. මේකේ ආත්ම කතාවක් නැහැ. බුදුන් වහන්සේ කොහොමත් ආත්මයක් කොහෙවත් පනවන්නෙත් නැහැ. මේකේ තියෙන ශක්ති ස්වභාවයක් විතරයි. ඒක නිසා බුදුන් වහන්සේ අතරමා භූත අතරමා ධාතු ශක්ති ස්වභාව විතරයි කතා කරන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ඔබ සම්මුතිය තුළ ඔබ අනිත්‍යයෙන් ඉගෙන ගත්තා. ශරීරයක් තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා. අන්තිමට ඔබ මරනවා කියලාත් ඉගෙන ගත්තා. නමුත් මේකේ අවසානයේ ඇත්ත බලාගෙන ගියාම මරණෙකුත් නැහැ. මම කියලා කෙනෙකුත් නැහැ. ආත්මිකුත් නැහැ. එහෙම මුකුත්ම නැහැ. මේක ගහ වගේ. ගහ හුස්ම ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඔබ හුස්ම ගන්න ඔබ හිතලාද හුස්ම ගන්නෙ? නැහැ. ගහ හිතලාද හුස්ම ගන්නෙ? නැහැ. ගහ පොළොවේ ශාරය උරාගන්නේ ඔබ ඔබගේ ඇතුළේ තියෙන ඔය රුධිර නාලිකාවල ලේ ගමන් කරන්නේ ඔබ හිතලාද? ඔබ හිතලාද ලේ ගමන් කරන්නේ? නැහැ. ගහ හිතලාද ඒව කරන්නේ? නැහැ. ඔබ එතකොට ආහාර කටර දාලා ඒවා දිරවන්නේ ඔබ හිතලාද? ඔබ හිතලා කෑම දිරවන්නෙත් නැහැ. ගහත් ඒක කරන්නෙත් නැහැ. ඔබ කරන එකම ගහයි ඔබේ තියෙන එකම දේ තමයි ඔබ පනවනවා සිතක්. ගහ සිතක් පනවන්නේ. හැබැයි ගහට වතුර නැතුනොත් ගහ මැල වෙනවා. ඔබට වතුර නැතුනොත් ඔබත් මැල වෙනවා. ගහට කන නැතුනොත් ගහ වැටිලා මැරෙනවා. ඔබට කන නැතුනොත් ඔබත් වැටිලා මැරෙනවා. මොකද ඇති වෙනස? ඔබ අර සිතපු දේ විතරයි. ඔක දේදුණු සිත කිව්වේ ඒකයි. ඔබ හිතන දේ විතරයි. හිතන දේ දරුවා ඉන්නේ ඔබේ ඇතුලේද නැහැ. දරුවා ඉන්නවා කියලා ඔබ හිතනවා. සිතුවිලි වලටයි ඔය ඔක්කොම තියෙන්නේ. සිතුවිලි කියන්නේ මේ ශක්ති ස්වභාවය ජෙනරේට් කරනවා ඔබ. වැතුලෙන් හදනවා. නමුත් ඔබට ෆ්‍රීකවන්සි එකක් අහු වෙනවා සංඛ්‍යාතයක්. ඔබ ඒක තාම දන්නේ. ඒක ඊටාම ගැඹුරුයි. මනුස්සයට හිතන්න බැරි තැනක් තියෙනවා. ඇත්තටම මනුස්ස සිතට හිතා ගන්න බෑ. නමුත් අර දියුණු තත්ත්වවලට යනකොට ඔක තේරෙනවා. මොකද්ද මේ තියෙන්නේ කියලා. ඒ ස්වභාව තුළ ශරීර ධාතුව නඩත්තු කරන විතර මේක ඇත්තටම පුදුම තැනකට එනවා. මේ පරම සත්‍ය නොදැන කෙනෙක් පොළොවට පස් වෙනවා කියන්නේ මහා අපරාධයක්. මොකද ওই ශක්තිය පිහිටවන හැම තැනම සතෙක්ගේ ශරීරෙත් පිහිටවනවා. ඔය එක එක කතා ලියලා පොත් ලියුවට වැඩක් නැහැ. මොනවා කියවුවත් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ධර්මයේ හොඳින් ධර්මයේ බුදුන් වහන්සේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා. අපිට ඉස්තනක් කොහෙවත් පේන්නේ නැහැ. අපි හැමතැනම බැලුවම අපිට තේරෙනවා මේකේ ඔක්කොම ටික තේරෙනවා මේ සේරම හරි. හොඳටම තියෙනවා කියලා. නමුත් එක එක කෙනා කොටස කෑල්ල එක අල්ලගෙන ඉන්නවා. එහෙම අපිට තේරෙනවා. ඔව් ෆුල් පැක් එක ගත්තාම සම්පූර්ණ මේක ගත්තාම නිවන දකින්න. හැබැයි මේ නිවනට කවුරුත් කැමති වෙන්නේ නැති බව දන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මහ පොළොවේ පස් වගේ මිනිස්සු හිටියට මහණෙනි නියපොත්තට ගත්ත පස් වගේ බොහොම ටිකයි කියනවා නිවන් දකින්න. අනිත් අය කැමති වෙනවා මෙරි උපදින්න. අනිත් අය කැමති ලෞතුරු සෝයට. නමුත් ඔයගොල්ලෝ ලෞතුරු සෝය කියලා කිව්වට ඒකත් මැරෙනවා කවදාද? ආයි දුකට වැටෙනවා. ඔය විඥාන ශක්තිය තුළ ඔක යන කතාව අපි ආයි දවසකට තියාගමු. ඒක දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අපිට මේ කොහොමද එහෙම වෙන්නේ කියන එක. කොහොමද මේ ලෞතුරු සෝයනුත් එහෙම වෙන්නේ ඒක වෙනවා. බුදුන් වහන්සේ ආලාරකාම උද්දකරාම පුත්‍ර අතරම ඒ දෙන්න එතන ඉන්නවා. ඒ දෙන්න සදා අමරණීයත්වයට පත් වෙලා එයාගොල්ලෝ හිතන් ඉන්න. වැඩියෝ නෑ බ්‍රක බ්‍රහ්මණයා හිතන් ඉන්නවනේ දැන් සදා අමරණීයයි කියලා. නමුත් බුදුන් වහන්සේ බ්‍රක බ්‍රහ්මණයට දේශනා කරනවා ඔබ බ්‍රක බ්‍රහ්මණයා දන්නේ යන දවසක් දන්නේ එන දවසක් දන්නේ ඒ ශක්ති ස්වභාවය. බුදුන් වහන්සේ ශක්ති ස්වභාවයට ලින්ක් වෙලා බ්‍රක බ්‍රහ්මණයා දෙන සංඥා ඔබත් දුකට වැටෙනවා කියලා. බ්‍රක බ්‍රහ්මණයා හෙල්ලිලා ගියා කියලා. අතර පුජ්‍යල සංඥාවෙන් තමයි අපි මේවා කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ එහෙම බ්‍රහ්මෙක් හිටියා එහෙම කියලා. නමුත් එහෙම දෙයක්වත් නැහැ. මේක තුල තියෙන්නේ ඇත්තරම බැලුවොත් ඔය කියන දිව්‍ය ලෝකය කියලා එහෙම ලෝකෙකුත් නැහැ. හැබැයි ලෝකයක් කියලා හිතාගත්තොත් මැවෙනවා එකක්.
මේ මනුස්ස සිත ඇතුළෙම වෙනවා. එහෙම ලෝකයක් ඇතුළෙන්ම වෙනවා. එළියෙන් නෙමෙයි ඇතුළෙන්ම වෙනවා. මේකේ හොඳම උදාහරණය තමයි මේ නෑ අපි දැන් අපේ කාලේ අද මේ සම්පූර්ණයෙන් අද අපිට මේ දීර්ඝ එහෙම අපි ගිය පාරක් දීර්ඝ කාලයක් ගත්තා. නමුත් අපිට තේරෙනවා ඒ කාලේ වැඩි නිසා ගොඩක් අයට දරා ගන්න බෑ. ඒක පැටලෙනවා ඊට පස්සේ. ඒක නිසා අපි මෙතනින් අද අපේ දේශනය අපි අද අවසන් කරමු. හැබැයි අපි මේ දේශනා මාලාව තුළ යන්න ඕනි දුර දිහා බැලුවාම අපි පුංචි දෙයක් තමයි ඒ දුර තුල පැහැදිලිට ගිහින් තියෙන්නේ. අපි ඉස්සරහට බලමු ඊගාව දේශනේදී අපේ මාවත තව ටිකක් එහාට යන. අපි අද දවස තුළ අපි ඔබට පෙන්නුවේ විරාගානුපස්සනාව සහ නිරෝධානුපස්සනාව සහ පටිනිස්සග්ගානුපස්සනාව ශුන්‍යතාවය තුලින් ගලන ආකාරය. ඒක තමයි වැදගත් උනේ. ඒක කිසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සබහාදහමේ න්‍යායකටයි සිද්ධ වෙන්නේ. ඒ සබහාදහමේ න්‍යාය තමන්ගේ සත්‍ය ඥානයේ දර්ශන සමාපත්තියත් එක්කයි ගැලපිලා තියෙන්නේ. ඒක නිසා මේ ධර්මයේ අවසාන ටික කරන්නේ වෙනවා. මුල් ටිකේදී ගන්න Java තමයි අවසානයේ දාලා. දැන් ඔබ දැන් වාහනයක් අපි හිතමු ලොකු තල්ලුවක් දානවානේ හයියේ පල්ලමට. ඒ දාන තල්ලුව අනුවනේ යන්නේ ඉස්සරහට. තල්ලු වෙලා අන්න ඒ වගේ දෙයක්. දැන් රොකට් එකක් හඳට යවනකොට මුලින් ලොකු පවර් එකක් දෙනවනේ. අන්න ඒ අනුවනේ රොකට් එක යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි දර්ශන සමාපatti සහ සත්‍ය ඥානය සහ මුලින් ගන්න ඒක ආරද්ධ වීරිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒකම තමයි මේ අවසානයේදී කරන්න පුළුවන් දෙයක් නැහැ. අවසානයේදී තමන් ඒ ගත්ත ඒ සත්‍ය තුල තමන්ගේ අවංක භාවය තමන්ගේ ආත්මයත්වයේ තුල තිබුණු අර හිරවිලි තමන් බැඳිලා හිටපු ලෝකෙට දරුවන්ට